ජයග්‍රාහී මොහොතක ජයග්‍රාහී විරුවන් එක්ක අපි කතා බහ ආරම්භ කරන්නයි සූදානම් වන්නේ සිලෝන් ඇත්ලටික්ස් සිලෝන් ස්පෝර්ට්ස් Facebook පිටු හරහා සජීව ලෙසින් අප පූර්ව ප්‍රචාරක දැන්වීම හරහා ඔබ දැනුවත් කළා අද අපි පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කම් ලාභී තරු සමග කතා බහ කරනවා කියලා. ඉතින් මේ කතා බහට මේ මොහොතේ අපත් සමග ජපානයේ ටෝකියෝ යුනිවර්සිටියට සජීව ලෙස සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරා ඔලිම්පික් උළෙලක ප්‍රථම රන් පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ඒත් එක්කම මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොලිතුවක්කු ඒත් එක්කම ඔවුන් දෙදෙනාගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රදීප් නිශාන්ත මහතා අපි ආයුබෝවන් සුබ දසනක් කියලා ප්‍රාර්ථනා කරනවා තුන්දෙනාටම ජපානයේ ටෝකියෝ යුනිවර්සිටියේ ඉඳලා සම්බන්ධ වෙන ඔබ දෙදෙනාටම. මම හිතන්නේ අපිට දැන් උදෑසන වුණාට තාම ජපානයේ නම් දැන් 12:00මාරක් පහුවෙලා දවල් 1:00මාර වගේ වෙලාවක් නේ. හැබැයි මේ කාලගුණය වෙනස් වෙලා දේශගුණය වෙනස් වෙලා සීත කාලගුණයක් ආවයි කියලා අපි මේ කතා බහ පටන් ගන්නෙද්දිම මේ කිව්වා දිනේෂ් අපිට. දිනේෂ් පොඩ්ඩක් අපි මේ කතා බහ ආරම්භය පටන් ගන්න හිතුවේ දිනේෂ්ගෙන් මොකද මේ මොහොතේ ලංකාවේ වැඩිපුරම කතා බහ වෙන පුද්ගලයා බවට පත් වෙලා තියෙන්නේ දිනේෂ් ප්‍රියන්ත. දිනේෂ් කොහොමද මොකද හිතෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගත්තා නිකන් නෙවෙයි ලෝක වාර්තාවකුත් එක්ක අපි පොඩ්ඩක් මේ ගෙවුණු දවස් කීපය මතක් කරලාම කතා බහ පටන් ගමු. වෙතරම මම දෙකක් මේට වෙලා දවස් 6ක් විතර පුණු කටු කරා. හොඳට පුණු කටු කරා. ආවේ 25 වෙනිදාට අප්‍රිකන් නිසා මේ එන්න ලැබුණා. නමුත් මම ගුලාමී සම්පත්තියදී 3-4 අහලා මොකද කරන්න ඕන කියලා පුණු කටු කරලා අවසාන ඉවෙන්ට් එක කරන්න දවස් 3ක් ඉස්සර ආවා කියලා ක්‍රොස් බලන්න. එදා ක්‍රොස් උනරම කරා. ඒතකොට මම උපවාසයට අනිවාර්යෙන් මේ පාර වෝල්ට් එක උඩ ගහලා අපලකම අපා ගන්න කියලා. ඒ වගේම මම ජයග්‍රහණය කරා. නමුත් උත්තර ඩිස්ටන්ස් එක බලාපොරොත්තු වුණා මගේ දාගත්ත තිබ්බ 66 65 වගේ දාගත්තක්. නමුත් 67යි 0.79 දක්ෂතාවයක් දක්වලා සම්පතකම ගොඩක් සතුටුයි. දැන් ඒකෙත් මේ පළවෙනිම උත්සාහයේදී ඔබ ඔබේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ඉක්මවලා යන්න සමත් වෙනවා. මේක තරගයට ආරම්භයේදීම පළමු 20 කිරීමේදීම පෞද්ගලික හොඳම දක්ෂතාවය ඉක්මවලා ගියාම හිතුණාද මේක ඊළඟට ලෝක වාර්තාව හරිය ලේසියෙන් යන්න පුළුවන් කියලා? ඔව් ඇත්තටම කියනවා නම් මේ පළවෙනි අවස්ථාවේම ලොකෝටම කරන්න උත්සාහ කරගෙන මොකද අත එකපාරම ගහන්න ගතම වෙයි කියලා කොහොමද මම තුන්වෙනි ත්‍රෝ එක හතරවෙනි ත්‍රෝ එක තමයි අනිවාර්යෙන් මගේ උපරිම දක්ෂතාවය යන්නේ. ඒ පළවෙනි උත්සාහයෙන්ම පර්සනල් බෙස්ට් එක ගන්නකොට මම පර්සනල්ට හරි අනිවාර්යෙන් පුළුවන්. මසට තුන්වෙනි ත්‍රෝ එක අල්ලන් දෙනකොට මම කියලා කිව්වා අනිවාර්යෙන් මේක හොය. එහා පැත්තේ ඉන්නවා සමිත දුලාන් පදක්කමක් කරා යයි කියන විශ්වාසය තිබ්බද? ඇත්තටම අපි තරගයේ දිහා බලාගෙන ඉඳිද්දී අපි දැක්කා රෙදි පදක්කම පෙනෙන මාන්නේ තමයි සමිත හිටියේ. අවසාන අවස්ථාවේදී තමයි සමිත ලෝකඩ පදක්කමට පල්ලෙහාට වැටෙන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා ඔහුට වඩා වැඩි දුරක් හෙල්ලේ විසික් කරපු නිසා සමිත මේ කොහොමද ඒ වෙලාවේ මොකද හිතුනේ පදක්කමක් කරා මුලින් නම් පළවෙනි උත්සාහයෙන් නම් ඔබේ කාණ්ඩේ පැරාලිම්පික් වාර්තාවත් අලුත් කරගෙන ගියා පදක්කමක නියත ජයග්‍රාහකයෙක් බවට පත් වෙලා තිබුණා. අන්තිම මොහොතේ රිදී පදක්කම ලෝකඩ පදක්කමක් බවට පත් වුණා. මොකද ඇත්තට මේ වෙලාවේ හිතුනේ සහ පොදුවේ මේ ජයග්‍රහණය ගැන කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? ජයග්‍රහණය නම් අත්‍යවශ්‍ය ගොඩක් සුළුයි. අපි පොඩ්ඩක් දුලාන් කතාව නවත්තගෙන පටන් ගත්තා. ඉතින් දැන් අපි මේ කලින් කතා බහ කළා ඔබත් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය නියෝජනය කරමින් තමයි සේවය කරේ 2016 වර්ෂ වෙනකන් අනතුරකට ලක් වෙන තුරු අපි පොඩ්ඩක් කොහොමද මේ පැරාලිම්පික් කුලලක් සඳහා සුසුකම් ලබන්න දුලාන්ගේ ක්‍රීඩාවේ ඉතිහාසය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපි දිනේෂ්ගෙනුත් ඔය ප්‍රශ්න අහන්න ලෑස්තිලා ඉන්නේ. ඊට කලින් දුලාන් අතර කරපු තැන නිසා අපි දුලාන්ගෙන් අහන්න හිතුවා කොහොමද ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ, කොහොමද මේ අනතුර සිද්ධ වුනේ? අමිහිරි මතකයක් අපි නමුත් ඒක ජයග්‍රහණය කරගත්ත හැටි පොඩ්ඩක් කතා කරමු. දැනට දුන්නා පොලිස් සේවාව වලදී වැඩකටු කරනවා. මම 2016 තමයි ඊළඟට ලක් වෙන්නේ. ඊට පස්සේ මම 2018 2016 ඉඳලා අවුරුදු දෙකක් මම ඉඳලා ඕනේ ප්‍රතිකාර ලබනවා. ඊට පස්සේ මම 2018 තමයි තරන්දම් දෙන්නේ. ඒ වෙලාව පළවෙනි මගේ ඊළඟට වෙන්නේ ආශ්‍රම කරනවා.
ඒව 4 ස්ථාන ලබා ගන්නවා. ඊට පස්සේ 2019 දුබායි ලෝක සුද්ධ කරනවාදී 4 ස්ථාන ලබා ගන්නවා. ඊට පස්සේ එතුමා ශිෂ්‍යයන් ලබන්නේ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා. ඒ අවස්ථාවෙන් මම සදාගතම සහභාගීත්වය මේකට පුරුදු කරලා අනිවාර්යයෙන්ම ඕන කියලා තමයි ස්ථානෙ තියෙන්නේ. හරි. අපි එනවා අපහු දිනේෂ් ගාවට. දිනේෂ්, අපි දන්නවා දැන් මේ කාල සීමාවේ බොහෝ දෙනෙක් ඔබ ගැන කතා බහ වෙනවා. 2004 වර්ෂයේ තමයි ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වෙන්නේ. 2008 වර්ෂයේදී අවාසනාවන්ත ලෙස කිලිනොච්චේදී ඔබ සතුරු ප්‍රහාරයකට ලක් වෙනවා. එතකොට අවුරුදු 22යි යුද හමුදාවට එකතු වෙද්දී අවුරුදු 18යි මේ කොහොමද යුද හමුදාවට එකතු වෙනවා කියන තීරණය ආවේ? කොහොමද පුංචි කාලේ පාසල් කාලේ ක්‍රීඩාවත් එක්ක හිටියේ නැහැ කියලා අපි අහලා තියෙනවා. ක්‍රිකට් ගහලා තිබුණාට විනෝදයට මේ ක්‍රීඩාවක් කැප වෙලා කරපු ක්‍රීඩකෙක් නෙවෙයි ඔබ. ඒ පාසල් කාලේ කොහොමද පාසල් කාලේ ගෙවුනේ සහ යුද හමුදාවට එන්න කලින් කොහොමද පෞල් ජීවිතය ඒ කාලේ ගත වුණේ? අපි පොඩ්ඩක් අතීතේ මතක් කරමු. ඇත්තටම මට අවුරුදු 12ක් වන මගේ පියා අහිමි වුණා. ඊට පස්සේ මගේ මල්ලි ඉන්නවා, අක්කා ඉන්නවා, අම්මයි මා එක්ක එකතු වෙලා තමයි පවුල ගොඩනගුවේ. අම්මයි මා කුඹුරු වැඩ කරා. ඉස්කෝලේ යනකොට කුඹුරු වැඩ දැන්නේ අම්මයි මායි. ඒගොල්ලෝ තමයි පවුල ගොඩනගාගෙන මට අවුරුදු 18ක් වෙනකම් මම ශ්‍රී ලංකාවේ ගම් කාඩ් ගත්තා. පාසල් කාලේ නම් සුන්දර නැහැ. ජවදල් එක උරුනේ උදැල්ල දෑගත්ත තමයි අපි දෑල්වලට උරු වෙලා ඉන්නේ. ඊට පස්සේ අවුරුදු 18ක් වුණා පස්සේ ශ්‍රී ලංකාවේ ගම්තර බැන්නා. ඊට පස්සේ වෙපන් එක තමයි මට උරුනේ. ඊට පස්සේ 2004 තුවාල අවුරුදු 4ක් ප්‍රතිකාර ලැබුවා ගම්තරවලි. ඊට පස්සේ 2012 තමයි හෙල්ල අතට හොරු කරගන්න පටන් ගත්තේ. දැන් සතුරු ප්‍රහාරයකට ලක් වෙලා කිලිනොච්චේදී 2000 දෙන්නගේ ශක්තියෙන් තමයි මේ තැනට ඇවිල්ලා. එතකොට දුලාන් 2016 ඔබ අනතුරකට ලක් වෙන්නේ. මොකද හිතුනේ යතුරුපැදි අනතුරට ලක් වුණාට පස්සේ පාදයේ ආබාධයක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක වාර්තාවක් සමගින් මීටර 77.9ක දක්ෂතාවයක් එක්ක දිනාගත්ත රන් පදක්කම. අපි එතනින් චුට්ටක් එහාට ගියොතින් අපිට ඔය තියෙන්නේ දිනේෂ් දිනාගත්ත රන් පදක්කම. අපි අනිත් පැත්ත තරමු මේ බොහෝ දෙනෙක් පදක්කම් ගැන පෞගේ කාලේ කතා බහ කළා. මේක නිර්මාණය කරන ආකාරය ගැන අපි පොඩ්ඩක් දිනේෂ්ගෙන් අපි ඊළඟට යනවා සමිත දුලාන් ගාවට. මේ තියෙන්නේ සමිත දිනාගත්ත ලෝකඩ පදක්කම. එකම පැරාලම්පික් උළෙලක ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනාගත්ත ප්‍රථම වතාව. අපි මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන නිසාම අපි අපෝ දිනේෂ්ගෙන් අහනවා ඔබ 2016 රියෝ පැරාලම්පික් උළෙල නියෝජනය කළා. දිනේෂ්, මේ තරගාවලියේදී ඔබ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවේ මට එයා හත්වෙනි ස්ථානයට ලබාගත්තේ වර්ල්ඩ් රෙකෝඩ් වලට. මට විශ් කරලා මේ ඒ හින්දා එයා හරිම නිර්මාණ ක්‍රීඩකෙක්. ඒ හින්දාම අපි දෙන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ් නම. Baik, දැන් අනේ සුපුට්ට තියෙනවා. ප්‍රදීප් සංජය 2010 ස්පේන්තර ඉදී පදක්කම ජයග්‍රහණය කරනවා. ඉන් අනතුරුව 2018 දී දිනේෂ් ප්‍රියන්ත ආසියානු ශූරතාවයේ තියෙනවා ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාවේ එතනදී රන් පදක්කම දිනා ගන්නවා. එතනින් ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ගෙනත් දෙනවා නායකයා විදිහට දිනේෂ් ප්‍රියන්තට. ඒ වගේම 2019 වසරේදී ඩුබායි රාජ්‍ය පැවැත්වෙනවා ලෝක ශූරතාවලිය. අපි සමාවෙන්න ඕන පුංචි බාධාවක් ඇති වුණා මේ සජීව ලෙසින් අපි ලංකාවේ ඉඳලා ටෝකියෝ නුවරත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක වෙන අපි ඔතෙන් සමාවෙන්න වෙනවා. මම කතා කරගෙන හිටියේ මේ දිනේෂ් කියන අපි 2016 දක්ෂතාවය ගැන අපි ඒ ගැන කතා බහ කළා. අපි ආපහු දුලාන් ගාවට පොඩ්ඩක් ගියොතින් මේ දුලාන්ගේ පාසල් කාලයේ සහ කොහොමද මේ කුඩා කාලයේ ක්‍රීඩාවත් එක්ක තිබුණු බැඳීම ගැන අපි පොඩ්ඩක් මගේ පාසල නම් දුනියා ජාතික පාසල.
ඒතර පාසල් කාලෙම තමයි ඔබ ක්‍රීඩාවට සම්බන්ධ වුණේ. ඒ ක්‍රීඩාවත් එක්ක ජාතික සංචිතයේ ඉන්න ක්‍රීඩකෙක් විදිහට ඉඳන් තමයි අනතුරකට ලක් වුණේ. නමුත් ඒ කිසිම දෙයක් බාධාවක් කරගන්න නැතුව තමයි ටෝකියෝ වෙනකන් ඇවිල්ලා අද වෙද්දී පැරාලම්පික් ලෝකඩ පදක්කම් ලාභී බවට පත් වෙලා තියෙන්නේ. එතකොට දිනේෂ් දැන් මේ විශේෂයෙන්ම අප දුටුව ඔබේ Facebook ගිණුම හරහා සහ ඔබේ පිටුව පිරී ගියා පහුගිය කාල සීමාවේ හැමෝම සිනපැතුම් එක් කරන්න පටන් ගත්තා. ඔබ දන්න නොදන්න මේත් එක්කම ඔබ ඇහින්වත් දැකලා නැති මේ ක්‍රීඩාවේ ජයග්‍රහණයත් එක්ක මේ ලංකාව ගැන ඇති වුණු මේ ගෞරවයත් එක්ක බොහෝ දෙනෙක් ඔබට සිනපැතුම් එක්කලා ලැබුණු ජයග්‍රහණය පිළිබඳව මම හිතන්නේ පෞද්ගලිකව එක එක්කෙනාට ස්තුති කරන්න ඔබට කාලයක් තියෙන්නේ නැති වෙන්නේ නැති. මොකද ඒ ඔබ වෙනුවෙන් සුබපතපු ඔබ වෙනුවෙන් බලාපොරොත්තු තබාගෙන හිටපු හැමෝම වෙනුවෙන් මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ? ඇත්තටම කියනවා මෙසෙන්ජර් එකේ තියෙනවා මැසේජ් කීයක් විතර තිබ්බද? ඇසේ 3100 ගණක් තියෙනවා. මට රිප්ලයි පෝස්ට් ගත්ත කට්ටියට මට ආන්සර් ගන්න බැරි වුණා නම් අනේක වාරයක් මම සමහ වෙනවා. මට අවස්ථාවක් තිබ්බේ නැහැ. ඇත්තටම පුළුවන් අවස්ථාවට එන කෝල් වල ආන්සර් කරා. මම ඒකටම තමයි අනිවාර්යයෙන්ම සමා වෙන්න ඕනේ. මේ රිප්ලයි කරන්න බෑ. ඇත්තටම ඒ තියෙන කමෙන්ට්ස් වලට කමෙන්ට්ස් තියෙනවා මම හිතන්නේ බර ගන්නක් තියෙනවා. දුලාන්ටත් ඒ වගේමද මුහුණු පොත සහ මේ ජංගම දුරකථනයේ නිවනක් නැද්ද මේ දවස් ටික? ඒ වගේම තමයි මම මේ වෙලාවේ ඇත්තටම ගොඩක් සිද්ධාන්ත වෙනවා මගේ මුලින්ම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මගේ පාසල් කාලේදී මට ගුරුවරුන් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. අනිවාර්යයෙන් ජගත් ඉස්කෝලේ යන ජගත් සර්වි මේ මංජනායක අපි කතා කරගෙන ඉන්නේ සමිත දුලාන් එක්ක. අපි පොඩ්ඩක් ආපහු දුලාන් මේ ප්‍රශ්නට උත්තරය දෙමු. කොහොමද මේ දවස්වල තියෙන ඔබේ ජයග්‍රහණය ගැන මේ ඉන්න පිළිවෙලට මොනවද කියන්න තියෙන සුබපත කට්ටියට සහ ස්තුතිවන්ත වෙන්න ඕන කාටද? මටත් ඇත්තටම ෆෝන් එක අතට ගත්තාම හිතා ගන්න බෑ මේ කියන්නේ මේ කියන මේවලට මොකද කරන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ නිසා දැන් මම මුලින්ම පොඩ්ඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ දිනා ජාතික පාසලේ සියලුම මගේ විද්‍යාල්පතුමාට සියලුම ගුරුවරුන්ට සහ ආචාර්ය මණ්ඩල සියලුම දෙනාට මගේ සහෝදර සහෝදරයන්ට ඒ වගේම මගේ මම පාස් කරන කාලේ මට භූමි කටයුතු කරපු ජගත් ගුරුපියාණන්ට මංචනායක ගුරුපියාණන්ට ඒ වගේම මගේ දින්යා ඉන්න යාළුවෝ සියලු දෙනාටම මම දැනට කලුතර තමයි ඉන්නේ. කලුතර ඉන්න සියලුම මගේ නෑයන්ට යාළුවන්ට මේ ලෝකවාසී සියලුම මගේ යාළුවන්ට සියලුම දෙනාට මම මේ වෙලාවේ දාමත් දෙහිම මගේ අන්තිම ස්තුතිය බුද කරනවා සියලු දෙනාට. හොඳයි. දිනේෂ් අපි පොඩ්ඩක් ආපහු කතා කරමු. දැන් මේ පුහුණුවීම් සඳහා සහභාගී වෙන්න පහුගිය කාල සීමාවේ මේ කොවිඩ් වසංගතයත් එක්ක සීමා සහිත වුණා. අප දුටුවා ඔබේ බිරිඳ පවා ප්‍රකාශ කරනවා ගෙදර යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ පහුගිය කාල සීමාවේ පුහුණුවීම් වෙනුවෙන්ම කැප වෙලා හිටියේ කියලා. කොවිඩ් වසංගතයත් එක්ක මේ පැනවිච්ච සීමා මේ රාමුත් එක්ක කොහොමද ක්‍රීඩකයන් ඉදිරියට පහුගිය කාල සීමාවේ පුහුණුවීම් කටයුතු කළේ? ඉලක්කයක් තිබුණද? සැලැස්මක් තිබුණද ඒ වෙනුවෙන්? ඔව් ඇත්තටම අපේ ජාතික පැරාලිම්පික් කමිටුවේ ලොකු සලකුණක් තිබ්බා. මේ 2020 ටෝකියෝ පැරාලිම්පික් වල අවුරුදු 3 නම් අපි සූදානම් වුණේ. කොවිඩ් වසංගතය නිසා කිසිම විටක පුහුණුව නතර කරේ නැහැ. සංකේතගත කරලා ඉතින් අමාත්‍යතුමාට විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ජාතික පැරාලිම්පික් කමිටුවත් එක්ක එකතු වෙලා අපේ පුහුණුව කටයුතු නතර කරන්නේ නැතුව ක්‍රීඩා අමාත්‍යාංශය නිවාසිකව සියලුම පහසුකම් ලබා දීලා අපට ඒ අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම ඒින්ද පුහුණුව කටයුතු කරගන්න බාධාවක් නැහැ. ඒත් එකම කියන්න ඕන විශේෂයක් මට ගෙදර යන්න හම්බුන්නේ නැහැ. ඒකේ අර පුතා හම්බුණා මට. දැන් පුතාට මාස 4යි. අපේ මාස තමයි ලැබුණේ. මම කැපීම් කරා කියන්නේ මම ඊකන් 3ක් විතරයි ගිය දවස් දෙකේ තුනක් ගියා බලන්න. දැන් මාස දෙකකින් ගියේ නෑ. කැපීම් කරලා තමයි මේ ජයග්‍රහණය ලබා ගන්නේ. එතකොට දුලාන්ගේ කැපවීම කොයි වගේද තිබුණේ පහුගිය කාල සීමාවේ මේ පුහුණුවීම් වෙනුවෙන් කොයි ආකාරයෙන්ද කැප වුණේ? ඔව් මම ගොඩක් කැපීම් කරා. ඒ වගේම අපි ට්‍රේනින් කට් කරගත්තේ නැහැ කොයි තිබ්බ කියලා. මම දැනට ඉන්නේ කලුතරේ ඉඳන්
දැනට ඉන්නේ වයිට්ටයි ගෙදර. එහෙනම් තමයි මම එන්නේ යන්නේ. දිගටම කොවිඩ් කාලෙත් මම ගෙදර නැවත්තා ඉස්සරගෙන වර්කවුට් කරගෙන දිගටම වුණුම් ගන්න ඉඳලා. ඒ වගේම මට ගෙදරුත් අපේ අම්මගේ තාත්තගෙත් එහෙම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. එහෙම තමයි ට්‍රේනින් කරගෙන ගියේ මම මේ වෙලාවේ ගොඩක් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ ජාතික පරාද කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ වගේම මගේ පුහුණුකරු වෙන ප්‍රදීප් ගුරුපියාණන්ට තුමා නිසා තමයි ඇත්තටම මෙතන ඉන්නේ නැත්නම් මගේ ක්‍රීඩා ගමන මම අර ඇක්සිඩන්ට් වෙච්ච තැනින් මෙතනම මගේ ගමන මම නිමා කරනවා මගේ ගුරුපියාණන් සහ මගේ පිට නිසා තමයි මම මේ අද මෙතන ඉන්නේ ඒක නම් ගොඩක් සතුටු වෙනවා හොඳයි පුහුණුකරුවන්ට ස්තුතිය පුද කරද්දී සහ පුහුණුකරුවන් කරපු කැපකිරීම ගැනත් මෙතනදී කතා බහ වෙනවා. ප්‍රදීප් නිශාන්ත මහත්මයාත් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක සජීව සාකච්ඡාවේ. ප්‍රදීප් මහත්මයා කොහොමද මේ ඔබ කිව්වා සියලුම ජාතික සංජිතයේ ක්‍රීඩකයන් සහ පැරා ක්‍රීඩකයන් ඔක්කොම එකට පුහුණුවීම් කටයුතු කරන්න කියලා. පහුගිය කාල සීමාව කොහොමද පුහුණුකරුවෙක් විදිහට අභියෝගාත්මක වුණේ සහ ඔබ ඒ සාර්ථකව ජයගත්ත බවට ප්‍රතිඵල අපේ ඉදිරියේ දැන් පේන්න තියෙනවා. කොහොමද ගෙවුණු කාල සීමාවේ මේ පුහුණුවීම් කෙනුවෙන් පුහුණුකරුවෙක් විදිහට කැපකිරීම කළේ? පහුගිය කාලේ අපි ඇත්තම ජාතික පැරාලිම්පික් කමතුව මට විශේෂ පර්මිෂන් එකක් කරන් දුන්නා මට ක්‍රීඩා පොළොවට පැමිණෙන්න. කොවිඩ් ප්‍රසංගතය රට බහලා තිබ්බ අවස්ථාවෙත් මට ඉල්ලුම ගොඩක් වැදගත් වුණා. මම ඇවිල්ලා මේගොල්ලෝ ට්‍රේනින් කළා. ඇත්තටම මම ගෙදර ගියා. ඒක ට්‍රේනින් නතර කරේ නෑ. ඒකට මම ඉස්පියත් කියන්නේ ළමයා බලන්න හම්බුනේ තුන් පාරයි තාම. මාස 4ක් වෙලා. මොකද ඒ කැපවීම ප්‍රතිඵල තියෙනවා. ඇත්තට මොකද මම පුහුණු කර මටත් වගකීම් තියෙනවා මේගොල්ලෝ ගැන තමයි මම නිතරම පස්සෙන් හිටියේ ඒ වගේම මේ අර අන්තිම බකමානුවේ අපි මාස කමාරක් දෙකක් ඉන්නකොට මම මේ ක්‍රීඩකෝ මේ අපේ සංගමෙත් කියලා වෙන් කරා මොකද ඒබල් ක්‍රීඩක වෙනම ට්‍රේනින් කරා මම පසුව තමයි මේගොල්ලෝ ට්‍රේනින් කරේ මොකද කොටස් දෙකකට බෙදාගෙන මොකද රටේ තියෙන වසංගතයත් එක්ක අපිට හරි අමාරු වුණා ඒ තත්ත්වේ ඉන් පසුව අපි මේක වෙන වෙනම තමයි ට්‍රේනින් කරේ වෙලාවල් යොමු කරගෙන. ඒකේ අපේ ප්‍රතිඵල අද නිරාශ තියෙනවා. හොඳයි ඒත් එක්කම අපි මේ පැරාලිම්පික් තරගවල දකින ඒත් එක්කම පැරාලිම්පික් තරගවල විතරක් නෙමෙයි ආසියානු පැරා තරගාවලිය ලෝක පැරා තරගාවලිය වල දකිනවා ලෝක මට්ටමේ ඇතම් ක්‍රීඩකාවන් භාවිතා කරන ඔවුන්ගේ ආබාධ තත්ත්වයත් එක්ක ඔවුන් භාවිතා කරන කෘත්‍රිම පාද අපි කියන්නේ බ්ලේඩ් ලෙග්ස් ඒ වගේ දේවල් නමුත් ලංකාවේ ඉන්න ක්‍රීඩකාවන්ට ලෝක මට්ටමේ ඉන්න ක්‍රීඩකාවන් සමතුව තිබෙන ඒ උපාංග ඒ විදිහටම මේ වෙද්දී ලැබිලා තියෙනවද කොහොමද ලෝක මට්ටමත් එක්ක පැරා ක්‍රීඩකයන් ලංකාවේ ඉන්නේ අපි ප්‍රදීප් මහත්මයාගෙන් අහුවොත් ඔබේ ඉසව්වට ඒක බලපානවා වෙන්න පුළුවන්. ඇත්තටම සම්පත් එක්කයාරෙක් තමයි මේ බලපාන්නේ. උන්ට මං හිතේ ඔහුගේ මේ පාරත් මේ ලොකු වේදනාවක් හිටියේ ඔහුගේ තුවාලයක් කකුලේ ඇත්තම කියනවනේ. ඒ තුවාලෙන් හැරව බේරෙනවා ලේ එනවා ඒ ආපහුක ඇත්තම උන්ට ඒ පාදයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පාද දෙක තුනක් හැදුවත් එකක් හරියටම සෙට් වෙන්නේ නැහැ අන්න ඒ ප්‍රශ්නේ තමයි සම්පත් එක්කදී මේ පාර බලපෑවේ උගේ ඉතින් මනසට බලපෑවම මනසින් දෙයක් අපිට කරගන්න බෑ ඒ වේදනාව එනවා ඔළුවට ඒකින්ද තමයි එයාගේ ටික පර්ෆෝමන්ස් අඩු වුණේ ඇත්තම නැත්නම් මම ඊට වඩා බලාපොරොත්තු වුණා එයා පළවෙනි 6 දෙනා 5 දෙනා අතර ඉඳී කියලා මොකද ට්‍රේනින් වලදී ආයේ එවරේජ් එකේ හිටියා. ඇත්තටම ඉතින් ඒ ගැන ඉතින් කනගාටු වෙනවා. බොහෝ දෙනෙක් නොදන්න කතාවක් විශේෂයෙන්ම අපි හිතන්නේ ආබාධයකට ලක් වුණාම බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය ගැන කලකිරිලා එතනින් මගේ ගමන ඉවරයි කියලා හිතනවා. නමුත් මේ පැරා ඔලිම්පික් පදක්කම් දිනාගෙන දිනේෂ්ලා ඒත් එක්කම සමිත දුලාන්ලා මේ වෙද්දි තරගාවලිය තුර තරග වැදීමට නියමිතව ඉන්න අනෙක් ක්‍රීඩකයන් තව තවත් පෙන්눔 කරනවා ආබාධයක් කියලා කියන්නේ ජීවිතය අතාරින දෙයක් නෙවෙයි. ඒක ජය ගන්න ක්‍රීඩාව කියලා කියන්නේ හොඳම මාධ්‍යයක් කියලා. නමුත් අර ප්‍රදීප් මහත්මයා සඳහන් කළා වගේ යම් ප්‍රායෝගික ගැටලු නිසා ඇතැම් විටක මේ ක්‍රීඩකාවන්ගේ උපරිම දක්ෂතාවයන් එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කොහොම වුණත් ලංකාව වෙනුවෙන් නියෝජනය කරලා වුන් මේ දක්වන දක්ෂතාවයන් පිළිබඳව අපේ විශේෂයෙන්ම ක්‍රීඩාවට ආදරය කරන සමාජ මාධ්‍යයක් විදිහට අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා සහ අපේ ගෞරවය සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වෙලාවේ පිරිනමනවා. දිනේෂ් දැන් අපි මේ කතා බහට කලින් පොඩ්ඩක් කතා කරද්දිත් ඔබ සඳහන් කරපු දෙයක් තමයි මේ ලංකාවේ දක්ෂතා සහිත ක්‍රීඩකාවන් ඉන්නවා. යම් කිසි ආකාරයකින් අපි ලංකාවේ රියානතුරු වලින් ආබාධයන්ට ලක් වෙන ඒත් එක්කම ලංකාවේ පැවති යුද්ධය නිසා ආබාධයට ලක් වූ ක්‍රීඩකාවන්ට යුද හමුදාව හරහා යම් කිසි දිරිගැන්වීමක් ලැබෙනවා. ඔබටත් ආරාධනාව වෙන්නේ යුද හමුදාවෙන්ම තමයි රන්වීර සෙවණේ ප්‍රතිකාර ලැබුවට පස්සේ අපි ක්‍රීඩාවෙන් මේ ජීවිතේ ජය ගමු එල්ලේ විසි කිරීමට අපි යොමු වෙමු කියලා.
අපි නමුත් දකිනවා ලංකාවේ මේ පැරා ක්‍රීඩා වෙනුවෙන් යොමු වෙන ක්‍රීඩකයන්ගේ යම්කිසි අඩුවක්. ඇත්තටම එහෙම අඩුවක් තියෙනවද? ඒ වගේ බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ක්‍රීඩකයන් කොයි වගේ පණිවිඩයක්ද දිනේෂ් ඔබට දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තටම 2010 11 12 13 14 2014 නිකන් ක්‍රීඩකයෝ ගියා ගම්දාගේ මම හිතන්නේ ක්‍රීඩකයෝ 7000 6000 කුඩේ ගියා මේ පරාජ ක්‍රීඩාවට ඔවුන් වෛද්‍ය හේතුන් මත ගම්දාගේ ස්ථාන ගියාට පස්සේ ක්‍රීඩාවට සහභාගී වෙන්නේ නැහැ. ඉන්පස්සෙ තමයි ක්‍රීඩකයෝ අපට ගොඩක් දුරට අඩු වුණේ. ඇත්තටම තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා උපතින්ම ආබාධිත කට්ටිය ඉන්නවා ලංකාවේ වුණ තරම් මම කියනවා ඔවුන්ට සහභාගී වෙන්න අපිත් එක්ක එකතු වෙන්න ලෝකෙ දිනන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ ශක්තිවන්ත ක්‍රීඩකයෝ ඉන්නවා අපේ ලංකාවේ අනිවාර්යෙන් මම වගේ ලෝක වාර්තා තියන්න පුළුවන් රම්පදක්කම් තියන්න පුළුවන් රම්පදක්කම් ගන්න පුළුවන් කාණ දීපාලේ රත්ය Facebook එකේ ඉන්නවා දීපාලේ රත් කියලා සර් දාලා තියෙනවා මේ පෝස්ට් එකක් ඒකේ ඉස්සරහගේ නම්බරේ සර් තමයි පැරාලිම්පික් කමිටුවේ සභාපති එතුමා අමුතුවන සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි දිනේෂ් ඒත් එක්කම මේ මොදෙනිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි දකිනවා T64 කියලා තියෙනවා T46 කියලා තියෙනවා මේ වගේ F46 F64 එකේ ට්‍රැක් සහ ෆීල්ඩ් කියන විදිහට තමයි T සහ F කියන අකුරු දෙකෙන් සංකේතාත්මකව හඳුන්වන්නේ. කෙනෙක්ට මේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ කාණ්ඩවලට ක්‍රීඩිකාවන් බෙදෙන්නේ? දැන් ඔබ නියෝජනය කරපු කාණ්ඩයට කොයි වගේ තත්ත්වයේ ක්‍රීඩිකාවන්ද ඇතුළත් වෙන්නේ? අපි පොඩි විස්තරයක් කරමු මේ ගැන. ඔව් ඇත්තටම F කියන්නේ ෆීල්ඩ් ඉවන් T කියන්නේ ට්‍රැක් ඉවන් F46 කියන්නේ අතක් අයිමි වූ අතක් අප්‍රාණික කණ්ඩේ එතකොට 44 කියන්නේ ධන හිතතර පහලින් කකුලක් අයිමි වූ කකුල අප්‍රාණික කණ්ඩය 64 කියන්නේ කකුලක් අයිමි කාණ්ඩය ධන හිතතර පහලින් කකුලක් අයිමි කාණ්ඩය. දැන් ඔබේ කාණ්ඩේ මගේ කාණ්ඩේ 46 ඔබ නියෝජනය කරපු කාණ්ඩේ එක් අතක් අප්‍රාණික හෝ එක් අතක් අහිමි කියන කාණ්ඩයෙන් තමයි ඔබ නියෝජනය කළේ. ඒ තත්ත්වයට ඔබපත් උනේ 2008 වර්ෂයේ. අපි පොඩ්ඩක් ඔබ කැමති නම් ඒ අතීතය මතක් කරන්න කිරිනොච්චියේදී කොහොමද ඒ අවසන් සටන සිද්ධ වෙන කාලේ බොහොම දරුණුවට මේ යුද්ධය යන කාලය දිනේෂ්. 2008 12 ජනවාරි 16 වෙනිදා කිරිනොච්චි නගරයට ඇතුළු වෙන අපේ LTT සත්ත්වවාදීන්ගේ ඩිෆෙන්ස් එක කැඩුවා. ඩිෆෙන්ස් එක කඩලා ඩිෆෙන්ස් එක අල්ලගෙන නැවත අපි කිලෝමීටරයක් දුරට ඉස්සරහට ගමන් කරා. ගමන් කරලා ලයින් එක ඇසෝල්ට් කරන යනකොට තමයි ෆයිට් කරනකොට විඩි උණ්ඩ තුනක් වැදුනා අපිට. මේ අතට උණ්ඩ තුනක් වැදුනා. ඊට පස්සේ තමයි ආබාධ තත්ත්වයටපත් වුනේ. හොඳයි. ඒත් එක්කම දුලාන් ආබාධයකට ලක් වුණේ ඔබ නියෝජනය කළේ එක් පාදයක් අහිමි හෝ එක් පාදයක් අප්‍රාණික කියන තරඟ කාණ්ඩය යටතේ යතුරුපැදිය අනතුරකින් තමයි දුලාන් ආබාධයකට ලක් වුණේ. අපි ඒ ගැන කතා බහ කළා. මට ප්‍රදීප් මහත්මයාගෙන් තවත් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය කාල සීමාවේ විසිකිරීම් ඉසව් වලින් ලංකාවේ අනාගතයක් තියෙයිද කියලා බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඒක බොරුවක් බවට පත් කරපු ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ම අපි පහුගිය කාලේ දැක්කා. නදීකා ලක්මාලි ඔලිම්පික් නියෝජනය කරනවා. සචිත් මදුරංග ආසියානු රෙදි පදක්කම් දිනා ගන්නවා. ඒත් එක්කම සුමේද රණසිංහ ඔලිම්පික් නියෝජනය කරන ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. දැන් පැරාලම්පික් කුලලේ පදක්කම් දෙකක් නැවත වතාවක් දිනා ගන්නවා. 2016 දී දිනේෂ් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. මේ නමුත් අපි දුටුවා සචිත් මදුරංග වගේ ක්‍රීඩකයන් අඩු වයසකදී ක්‍රීඩාවේ තව ඉහළට යන්න තියෙද්දී යම්කිසි කලකිරීමක් එක්ක මේ ක්‍රීඩාවෙන් සමුගන්න. විශේෂයෙන්ම විසිකිරීම් ඉසව්වල ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩකයෙක් ඒත් එක්කම ලංකාවේ නියෝජනය කරපු ක්‍රීඩකෙක් වර්තමානයේ පුහුණුකරුවෙක් විදියට ඇත්තටම මේ විසිකිරීමේ ඉසව්වලට ක්‍රීඩකයන් යොමු වීමේ අඩුවක් තියෙනවද? මේ ක්‍රීඩිකාවන්ට සැලකිල්ල මොකක් හරි අඩුවක් තියෙනවද? පුහුණුකරුවෙක් විදියට ඔබ කොහොමද මේ එල්ල විසිකිරීමේ ඉසව්වේ ලංකාවේ වර්තමානයේ සහ අනාගතයේ දකින්නේ? ඇත්තටම අපේ ක්‍රීඩකයන්ට එහෙම ශක්තිය තියෙන අඩුකමක් නැහැ. ශක්තිය තියෙන මොකද අපේ වැඩිපුරම කන්නේ මාළු. මාළු වල උපරිම ප්‍රෝටීන් තියෙනවා. ඇත්තම ඒ දක්ෂතාවයෙන් තියෙනවා. අපි ඇත්තට අපිට තියෙන භෞතික සම්පත් ඉතම පොඩි ස්වල්පයෙන්. ඒ භෞතික සම්පත් වලින් තමයි අපි මේ ජය ඇත්තටම මේ දේවල් කරන්නේ. අපිට විසිකිරීමට කියලා ස්ථානයක් නැහැ. හැබැයි නාම රාජපක්ෂ ඇමතුමාගේ සංකල්පය දැන් තියෙනවා. අපිට ක්‍රීඩා මණ්ඩල මාවතේ වෙනම විසිකිරීමේ
ඇකඩමියක් හදන්න. ඒක ඇත්තටම අපි ගෞරව කරන එතුමාට ඒ සංකල්පයට දැන් ඒක වැඩ කටයුතු මේ දවස්වල කරමින් පවතිනවා. මම කියන්නේ ඇත්තටම අපේ ඔය ගම්බද ඉන්න ඇත්තටම ශක්තිවන්ත මේ තරුණ ජවයේ තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. ඒගොල්ලෝ ක්‍රීඩකයෝ නෙමෙයි. ඇත්තටම තරුණ ජවයේ තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් මේ දේ කරන්න. ඇත්තටම මම කියන්නේ ඒබල් පැරා කියන්නේ මේ ඕනේ කෙනෙක්. ඇත්තටම පැරා ආබාධිතයෙක්වම හැංගිලා ඉන්නේ. අපිට මේ දේ කරන්න බෑ. අපිව සමාජෙ පිළිගන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඇත්තට මේ ක්‍රීඩකයෝ අද එහෙම සමාජෙ හැංගිලා හිටන අද මේ තත්ත්වෙට එන්නේ නැහැ. මම කියන්නේ ඇත්තටම එන්න. අපිත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලෝට ජාතික පැරා සංචිතය තියෙනවා. ජාතික පැරා ඔලිම්පික් කමිටු එක තියෙනවා. ඒ කමිටු එකට ඇවිල්ලා ඕන කෙනෙක් කැවුවොත් කියයි කොහෙද තියෙන්නේ කොතනද හම්බෙන්නද ඒ ඇවිල්ලා එතන රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා මේ ගමන යන්න පුළුවන්. හැංගෙන්න එපා. අපි කියන්නේ හැංගිලා ගෙවල් ගියොත් කැලේ පිපෙන මල් කැලේට පර වෙලා යනවා. එහෙම පර වෙලා යන්න දෙන්න එපා. එන්න. ඇවිල්ලා මේ දේ කරන්න පුළුවන්. ඒක තමයි මට තියෙන මේ අන්තිම වචනේ මේ අපේ තියෙන රට තව ඉහළට නංවන්න. මොකද ලෝක ඉතිහාසයේ සිංහ දජය කවුරුත් ගෙනෙලා ඇතුළ දිනේෂ් ප්‍රියන්තේවත් ලෝක වාර්තාවක් සමග දජය උස්සනකොට ඒ සතුට දරා ගන්න බෑ අපි හැමෝටම මුළු ශ්‍රී ලංකා ජනතාවටම. ඒතර මට හිතා ගන්න බැරි දෙයක් වුණා මම දන්නේ කාඳුළු කොහෙන් වැක්කුණාද කියලා. ඒ සතුට මට තියෙනවා. ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ට කොච්චර සතුටක් ඇත්ද අපේ ලංකාවේ. ඒ වගේම මම කියන්නේ ඒ අයටත් මේ ජයග්‍රහණ තව ඉදිරියට ගෙනියන්න එකතු වෙන්න. ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්න ආබාධිත හරි හොඳ ශක්තිවන්ත ඉන්නන ශක්තිය අපේ තරුණ ජවය එවන්න අපිට ඕන දෙයක් කරන්න කළ නොහැක්කක් නොමැත ආමිකේ සෝල්ජර්න්ට කියන ඒ කතාව ඒ වගේ අපිට කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් අපිත් එක්ක එන්න එකතු වෙලා වැඩ කරමු කියලා තමයි මම ආරාධනා කරන්නේ. අද දැනකට ඔබතුමා ආවා දිනේෂ් ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට පැරා ඔලිම්පික් කුලලක හෝ ඔලිම්පික් කුලලක ලෝක මට්ටමේ උළෙලක මලල ක්‍රීඩා තරඟාවලියක පළමු වතාවට ජාතික ගීය ගැයෙන්නේ. ඒ වෙලාවේ සිංහ කොඩි ඉහළට යද්දී ජාතික ගීය ගැයෙද්දී අර සඳහන් කරපු විදිහටම ප්‍රදීප් මහත්මයා ක්‍රීඩා ලෝලෙන්ගේ ඇස් වලින් පවා කඳුළු කඩාගෙන වැටුණා. ඒ අභිමානය ගෙනාවේ ඔබ. ඒ ජාතික ගීය කන් දෙකට ඇහෙද්දී ටෝකියෝ ක්‍රීඩාංගණය ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙනවා මොකද ඔලිම්පික් මට්ටමේ ලෝක මට්ටමේ ජග්ගාමගේ ජාතික ගීය ගැයුණු පළවෙනි අවස්ථාව ඔලිම්පික් මට්ටමක ඒ නමර ගොඩක් සන්තෝෂ වෙනවා මට මාඩම්බරේ මම ගැන මොකද මම නේද මේ වික්‍රමය කරේ මම ඒ වික්‍රමය කරලා ලංකාවේ පළවෙනි විශ්වය ගැන මම ගොඩක් සතුටුයි ඇත්තටම ඒ වෙලේ ඉතින් ගියා ගන්න බැරි සතුටක් මට දැන් ඒ සන්තෝෂය තාමත් ඔබේ හිතේ වගේම සුහසක් ක්‍රීඩා ලෝලෙන්ගේ හිතලත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගුණා. ඔබ උදේ ඇහැරලා බලුවා මම ඊගෙන්පත් දැක්කද කියලා. නෑ ඊගෙන් නෑ බලපං ස්පොට් එක ආව මැඩල් එක තියෙනවා. ඇත්තටම මට ඊගෙන්ද කියලා හිතුණා ඒ අවස්ථාව. හොඳයි ඒ සතුට ඒ අභිමානය තාමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලෙන්ගේ හිතෙන් ගිහිල්ලා නෑ. ඒ අතරේ දුලානුත් ලෝකඩ පදකමක් දිනාගෙන අර අපි කියන්නේ පෝඩියම් එකට නගිද්දී පළවෙනි වතාවට ඔබ පැරාලම්පික් තරඟාවලියක පදක්කමක් දිනාගත්තේ. අපි හැංගීම ගැන කතා බහ කළා, ස්තුතිවන්ත වෙන්න ඕන කට්ටිය ගැන කතා බහ කළා. දුලාන්ට කොයි වගේ පණිවිඩයක්ද තියෙන්නේ දැන් ඔබ ක්‍රීඩාවත් එක්කම හිටපු කෙනෙක්. නමුත් ආබාධයකට ලක් වුණත් ඔබ ක්‍රීඩාව අතහරින්නේ නැහැ. ඒ වැක්කුම් තනින් ආපහු යන්න පුළුවන් හොඳ මාර්ගයේ ක්‍රීඩාව කියලා ඔබ තෝරගන්නවා. අර දිනේෂ් සහ ප්‍රදීප් මහත්මයා සඳහන් කරපු ක්‍රීඩාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කොයි වගේ පණිවිඩයක්ද දුලාන් ඔබට දෙන්න තියෙන්නේ ඒ පිළිවෙලට? අනිවාර්යෙන්ම මට කියන්න තියෙන්නේ දැන් මමත් හොඳට ඉඳලා මම ක්‍රීඩා කටයුතු කරලා හොඳින් ඉඳලා මමත් ඇත්තටම ආබාධයෙන් ලක් වුණාන් පස්සේ මමත් පොඩා මානසික වැටුණා. නමුත් මම එතනින් නතර වුණේ නැහැ. මම මගේ ගමන එතනින් එහාට මම යන්න ඕන කියලා මගේ බිරිඳත් මගේ දෙමාපියෝ මගේ යාළුවෝ මගේ ගුරු පියාණන් ප්‍රතිවිශාන්ත මහත්මයාත් ඒ වෙලේ මාව ශක්තිමත් ධෛර්යමත් කරන නිසා මම මගේ ගමන මෙවයි ගමනක් ආවා. මම කියන්නේ ඉතින් ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට මාව ආදර්ශයකගෙන ඉස්සරහට ක්‍රීඩා කටයුතු වලට යොමු වෙන්න කියලා. අපි අද සිලෝන් ඇත්ලටික්ස් සිලෝන් ස්පෝර්ට්ස් හරහා සජීව ලෙස කතා බහ කළේ පැරාලම්පික් උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අභිමානය ගෙනාපු ක්‍රීඩකයන් දෙදෙනෙක් විශේෂයෙන්ම ලෝක වාර්තාව සමග රන් පදක්කම දිනාගත්ත දිනේෂ් ප්‍රියන්ත හේරත් ඒත් එක්කම සමිත දුලාන් කොඩිතුවක්කු සහ ඔවුන් දෙදෙනාගෙන් පුහුණු කරු ලෙස කටයුතු කරන ප්‍රදීප් නිශාන්ත මහතාත් එක්ක බොහොම කාර්යබහුල වෙලාවක් ජංගම දුරකථන වලට ස්පාසුවක් නැති කාලයක් Facebook ගිණුමේ මැසේජ් එක පිළිලා යන මොහොතක තමයි මේ දෙදෙනාම
අපගේ ඉල්ලීමත් එක්ක සංවාදයට සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම අප මතක් කළ යුතුයි මේ තරඟාවලියේ තරඟ තවමත් නිමාවටපත් වෙලා නැහැ. තවත් ක්‍රීඩිකාවන් තරඟ වදින තරඟ 3 වෙනිදා සහ 4 වෙනිදා පැවැත්වීම තිබෙනවා. ඒ තරඟවල තොරතුරුත් අප ඔබට අපේ Facebook දිනුම් හරහා සජීව ලෙස තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. අප ස්තුතිවන්ත වෙනවා ප්‍රදීප් නිශාන්ත මහතාට, ඒත් එක්කම දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ සමිත දුලාන් කොලිතුවක්කුර අපිත් එක්ක කතා බහට එකතුනාට. පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ගැන බොහෝ දෙනෙක් කතා කරද්දි. ඔව් හොඳයි ඔබට අවස්ථාව තියෙනවා. ඔව් ඇත්තටම ස්තුති කරන්න ඕන තව ප්‍රදීප් මහතා ඔබට අවස්ථාව තියෙනවා. ස්තුති කරන්න ඕනේ සියලු දෙනාටම මම කමෙන්ට්ස් කරපු ෂෙයා කරපු සියලු දෙනාම බොහොමත් ස්තුතියි. මට රිප්ලයි කරන්න බැරි වුණා. ඒකෙන් නම් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඉදහම්දා වෙතුමා මම මොකද අපි ක්‍රීඩා පටන් ගත්තේ එතනින්. ඉන්පස්සේ ජාතික පැරාලිම්පික් කමිටුව තමයි ඒක වගේම බාරගෙන අපි රැක බලාගෙන මේ ගමන එන්න ලොකු ශක්තියක් වුණේ ජාතික පැරාලිම්පික් කමිටුව. අපේ මේ පදක්කම් වල ජයග්‍රාහකයෝ අයිතිකාරයෝ කියන්නේ එයාලට අනිවාර්යෙන්ම බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මොකද පැරා ක්‍රීඩකයන්ට නොලැබුණු වරප්‍රසාද ඒ කියන්නේ ඒබල් ඩිසේබල් කියලා නැතුව වර්ගීකරණයක් නැතුව සියලුම දෙනාට එකසේ වරප්‍රසාද ලබා දුන්නා. ඇත්තටම මේ ගොඩක් සන්තෝෂයි. ක්‍රීඩා අමාත්‍යතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මම ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යන්ගේ සියලුම නිලධාරීන්ට හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව ගරු ක්‍රීඩා සභාවේ සභාපති මහේල් ජයවර්ධන මහත්මයා සහ සියලුම නිලධාරීන්ට මම මගේ කණ්ඩායම වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ කණ්ඩායම් නායකයා දැන් අනිත් තරගත් ඉවර වෙලා ලංකාවට එන්න හිටියේ. නමුත් දැන් සමාප්තිය වෙලා ඉවර වෙලාම තමයි ලංකාවට එන්න වෙන්නේ. කවදද දිනේෂ් ලංකාවට එන්න බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ලංකාවේ මේ වෙද්දි පිළිගැනීම සඳහා අපි දන්නවා පිරිස සූදානම් වෙනවා ඇති මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක. කවද්ද ආපහු ලංකාවට එන්නේ? ඔය පදක්කම් දෙකක් අරගෙන කණ්ඩායමත් එක්ක. තව පදක්කම් වලින් දිනවලදී අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ක්‍රීඩා නිමාවෙන් පසු අපි දෙවෙනිදම අමිල දුලාන් මම සම්පත් එක්ක ලංකාවට එන්න තිබුණේ දෙවෙනිදා. නමුත් පදක්කම් ලබාගෙන අපි දැන් පදක්කම් ලබා ගත්තා පස්සේ කොහොමද ජාතික පැරාලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යතුමා සම්බන්ධ වෙලා අපි දෙන්න සියලුම ක්‍රීඩකයන් එකට පැමිණෙන්න ගියා. අපි 7 වෙනිදා තමයි ලංකාවට පැමිණෙන්නේ. 7 වෙනිදා ලංකාවට පැමිණෙන තුරු ඒ සතුට තවත් විඳ ගන්නට අපිට පදක්කම් දිනා ගන්නට ඉදිරි තරගවලදී අවස්ථාවක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සතුට තවත් වැඩි දියුණු වෙන්න. පුංචි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ දිනේෂ්ගේ නම තියෙන්නේ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් කියලා. හැබැයි අපි දැක්ක මේ නෙළුම් කියලා කෙනෙක්ටත් සුබ පැතුම් එකතු වෙලා තියෙනවා. ඇත්තටම කවුද නෙළුම්? මොකද්ද මේ නෙළුම් කතාව? ඔව් ඇත්තටම ගමේ කියනවා නෙළුම් කියලා. නම නෙළුම් ගමේ යාළුවෝ කියන්නේ නෙළුම් කියලා. නෙළුම තමයි කියන්නේ. ඔබ නෙළුමක් බව ලෝකෙටම ඔප්පු කරලා තියෙනවා මේ වෙලාවේ. අපි දන්නවා නෙළුම් මලක් මඩ යටින් ඇවිල්ලා තමයි උඩට ඇවිල්ලා ලස්සනට පිපිලා මේ නෙළුම් මලේ සුන්දරත්වය ලෝකෙටම ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම තිබුණු ආබාධ ඒ බාධා හැම දෙයක්ම බාධාවක් කරගන්න නැතුව ලෝකයක් ජය ගන්න පුළුවන් බව ඔබ මුළු ලෝකෙටම අද පෙන්නලා තියෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගෙන ඒත් එක්කම සමිත දුලාන් ලෝකෙට පදක්කමක් දිනාගෙන මේ වෙද්දී ඔබට කරන්න පුළුවන් උපරිමයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කරලා තියෙනවා. ඒත් එක්කම ප්‍රදීප් නිශාන්ත මහත්මයා මේ වගේ දක්ෂ දරුවන් බිහි කරමින් ලංකාවට අනාගතයේදී පදක්කම් ලබා දිය හැකි පිරිසක් බිහි කිරීමේ කාර්යය වෙලා තිනවා. ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම සහ සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන්ම මේ සජීව සංවාදයේ බලපු හැම කෙනාම වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ජයග්‍රහණ ලබන්නට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ප්‍රදීප් මහතා ඇතුළු පුහුණුකරුවන් සියලු දෙනාටම තවත් සුවහසක් දරුවන් බිහි කරන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකියාව, ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපට සමුදුන දිනේෂ් පුංචි දෙයක් තියෙනවා වගේ තමයි. ඔව් ඇත්තටම මමත් විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ සියලුම මාධ්‍යවලට සහ දැන් අපි සම්බන්ධ කරන් සිරෝන් නැත්තරි ඔබතුමා ඇතුළු සියලුම ඒ කාර්ය මේක මෙහෙමන කාර්ය මණ්ඩලයම මම අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ හදපදලෙම මේ වගේ අවස්ථාවක් අපට ලබා දුන්නට සිරෝන් නැත්රිට ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. හොඳයි බොහොම ස්තුතියි. එහෙනම් ඔබට සුබ පැතුම් එක්කන්න ගමන් අපි ටෝකියෝ නුවර සිටින ඔබ සියලු දෙනාටම සමුදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලියේ තවත් තොරතුරු ඉදිරියට රැගෙන එන්නට. රැඳී සිටින දිගටම සිලෝන් ඇත්ලටික්ස්, සිලෝන් ස්පෝර්ට්ස් සහ මේ අපේ සජීව විකාශයන් සමග. ස්තුතියි හැම කෙනාටම.